දත්ත නිරූපණය කියන්නේ එතකොට අපි මේ 11 වෙනි පාඩම එතකොට කතා කරේ. එතකොට ඊටාම වැදගත් කොටසක්. එතකොට මේ අවස්ථාවේදී අපි වටපස්තාර මගින් දත්ත නිරූපණය කියන කොටස කතා කරේ. වටපස්තාර එතකොට මෙතන තව මේ අවස්ථාවේදී වෙනත් පස්තාර වර්ග දක්වලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ 119 වෙනි පිටුවේ එතකොට තියෙනවා චිත්‍රපස්තාර තියෙනවා තීරපස්තාර තියෙනවා. එතකොට චිත්‍රපස්තාර තීරපස්තාර තියෙනවා ඊට අමතරව අපි මේ ඉගෙන ගන්නවා තව පස්තාර වර්ගයක්. ඒකට කියන්නේ වටපස්තාර කියලා. මේ කොටස වටපස්තාර ඒ අවස්ථාවේදී එතකොට මේ අවස්ථාවේදී මේ පස්තාර වර්ග කීපයක්ම එතකොට තියෙනවා. පස්තාර වර්ග එතකොට කීපයක්ම තියෙනවා. ඒකෙන් මොකකටද මේවා අතර මේ අපි මෙච්චර මේ පස්තාර වර්ග ඉගෙන ගන්න කියන එක. ඒක ඊටාම වැදගත්. මොකද අපි මේ ඉගෙන ගන්න පස්තාර කියන ඒවා භාවිතා කරන එතකොට ඒවා භාවිතා කරන ඒ අවස්ථාව අනුව ඒක වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි චිත්‍රපස්තාර භාවිතා කරන්නේ යම් වෙන අවස්ථාවකට. එතකොට අපි තීරපස්තාර භාවිතා කරන්නේ තවත් අවස්ථාවක. අපි වටපස්තාර භාවිතා කරන්නේ තවත් අවස්ථාවකට. ඒවා එතකොට අහන් ඉන්න අපි හිතුවොත් එහෙම අපි ප්‍රසන්ටේෂන් එකක් කරනවා කියලා ප්‍රසන්ටේෂන් එක අපි ඉදිරිපත් කරන ඔඩියන්ස් එක. එතකොට අහන් ඉන්න පුජ්‍යලයෝ පුජ්‍යලයන් අනුව එතකොට අපි ඒක වෙනස් කරනවා. එතකොට අපි එතන මොකද්ද කාට මොකද්ද අපි තීරුම් කරන්න අපි උගන්වන්න අපි කියලා කියන්න හදන්නේ අපි ප්‍රසන්ට් කරන්න හදන්නේ කාටද මොනවද කියන එක අනුව එතකොට මේ අපි කතා කරන පස්තාර අනුව ඒවා වෙනස් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට තීරපස්තාර කියන එක භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට චිත්‍රපස්තාර භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වටපස්තාර භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. අපි හිතුවොත් එහෙම දූල පුතාලට උදාහරණයක් ගත්තොත් එහෙම එතකොට ලංකාවේ එතකොට අපනයන ආදායම රටේ අපනයන ආදායම කියන එක එතකොට අපි යම් කිසි ප්‍රමාණයක් කියලා කිව්වොත් එහෙම එතකොට ඒකෙන් කීයට කොටසක් කොච්චර ප්‍රමාණයක් එතකොට ඇඟලුම් අපනයනෙන් රටට ලැබෙනවද? ඊළඟට ඊට අමතරව තව මුතුමැණික් හරි එහෙම විකුණලා මොන වගේ ආදායමක් ලැබෙනවද? රබර් පොල් තේ ගෙන යවලා කොච්චර ආදායමක් රටට ලැබෙනවද? මේ කොටස් එතකොට අපි දක්වනකොට මේ අවස්ථාවල් අපි දක්වන්නේ මේ අවස්ථාවේදී මෙතන මේ කතා කරන වටපස්තාර වලින්. වටපස්තාර වලින් තමයි මේක දක්වන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට වටපස්තාරයක් කියනකොට එතකොට මේකෙදි අපනයන ආදායම මේ අවස්ථාවේදී අංශක 360ක් වෙන මේ රවුමේ වර්ගඵලය එහෙම නැත්නම් කෝණේ කියන එකත් එතකොට වර්ගඵලයක් කියන එක සමාන ඒක මේ අනුරූපව සමාන වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒවා මේ අවස්ථාවේදී අපි අංශක 360කින් එතකොට අපනයන ආදායම දක්වනවා නම් මෙතන අපනයන ආදායම මේ අපනයන ආදායම කියන එක එතකොට අංශක 360කින් දක්වනවා. ඒකෙන් කොච්චර ප්‍රමාණයක්ද එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඇඟලුම් වලින් කොච්චර ප්‍රමාණයක් එකකින් ලැබෙනවද කියන එක. ඇඟලුම් වලින් එතකොට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන එක. ඊළඟට ඒකෙන් එතකොට රබර් පොල් ඔය වගේ දේවල් වලින් එතකොට කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන එක. සුළු අපනයන භෝග වලින් කොච්චර ප්‍රමාණයක් ලැබෙනවද කියන එක. එතකොට මේ ආකාරයට එතකොට අපි ඒක මෙහෙම පස්තාරික අපි ගොඩක් වෙලාවට මේකේ
අපි ඉස්සරහට දකින්නවා. එතකොට ඒකේ දක්වන විදිය එතකොට අපි එකම වර්ණේ ඒකේ වර්ණේ එතකොට ඒ අඳුරු ඒ වගේම ආලෝක ඒ කියන්නේ ඒකේ එළිය වෙනස් කරලා අපි ගොඩක් වෙලාවට මේ පස්තාරවල මේවා දක්වන්නේ. එතකොට දකින්න කෙනාට ඊටාම පැහැදිලිව දකින්නවා රටේ අපනයන ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් රටේ අපනයන ආදායමෙන් කොච්චර ප්‍රමාණයක් එතකොට මේ අවස්ථාවේදී ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙනවද කියලා. එතකොට රටේ ආදායමෙන් එතකොට කොච්චර ප්‍රමාණයක් ඇඟලුම් වලින් ලැබෙනවද? කොච්චර ප්‍රමාණයක් එතකොට සුළු අපනයන භෝග වලින් ලැබෙනවද? ඒක දැකපු ඕනම කෙනෙක් එතකොට අපි හිතුවොත් ඒක එතකොට රටේ ඒ අපනයන ආදායමෙන් භාගයක් හරියටම ඇඟලුම් කර්මාන්තයෙන් කියලා එතකොට මේ රවුමෙන් භාගයක් හරියටම ඒකේ ඇඟලුම් වලින් මේ පෙන්눔 කරනවා. එතකොට දැකපු කෙනෙක්ට ඕන හැටි කෙනෙක්ට පේනවා මේ රටේ ආදායමෙන් භාගයක් ඇඟලුම් කර්මාන්තයෙන් තමයි ලැබෙන්නේ කියලා. ඒ ආකාරයට එතකොට අපිට පුළුවන් එතකොට ඒ බලන කෙනාට කිසිම ඒ ඉලක්කමක් හරි කිසිම දෙයක් පෙන්눔 නොකර දැකපු හැටිය පුළුවන් ඒ ඕන කෙනෙක්ට මතක් කරගන්න මේ රටේ ආදායමෙන් භාගයක් ඇඟලුම් කියලා. ඒක තමයි මේ වටපස්තාරයක තියෙන ඊටාම වැදගත් කොටස. මොකද ඒක දැකපු කෙනෙක්ට කෙලින්ම එනවා මොකද්ද ඒකේ තියෙන අන්තර්ගතය කියලා. අපි හිතුවොත් එහෙම දුවල පුතාලට එතකොට මේ අවස්ථාවේදී අපි ඊළඟ කොට එකක් ගත්තොත් එහෙම එතකොට මම කලිනුත් විතර කතා කරා එතකොට උසස් පෙළ ඉගෙන ගන්න ළමයින්ගේ එතකොට ඒ ප්‍රතිශතය අපි හිතුවොත් එහෙම එතකොට භෞතික විද්‍යාංශය කොච්චරක් ළමයි ඉගෙන ගන්නවද ජීව විද්‍යාංශය කොච්චරක් ඉගෙන ගන්නවද කුෂ්‍ය අංශයේ ඒ වගේ කීයක් ඉන්නවද කියන එක දැන් තාක්ෂණ විෂය කියලා තියෙනවා. එතකොට තාක්ෂණ විෂය කොච්චර ඉගෙන ගන්නවද වාණිජවල කොච්චර ඉගෙන ගන්නවද කලාවල කොච්චර ඉගෙන ගන්නවද කියන එක. ඒ අවස්ථාවේදී එතකොට මේ chart එක දැකපු ඕන කෙනෙක් එතකොට ඒ ළමයි මොන වගේ ෆීල්ඩ් එකකද ඉගෙන ගන්න කියන එක කෙලින්ම දැක්ක හැටියම තේරෙනවා. ඒක නිසා කාටවත් කියන්න අවශ්‍ය නැහැ ළමයි කවුද වැඩියෙන්ම තෝරගෙන ඉන්න මේ ෆීල්ඩ් එක මොකක්ද කියන එක. ඒ වගේ එතකොට කිසිම දෙයක් ඒක කියන්න අවශ්‍ය නැහැ දැකපු හැටි එක තේරෙනවා. ඊළඟ එක අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මෙතන ඊට අමතරව අපි බැලුවොත් එහෙම අපි වාහන ලෝකයේ එතකොට වාහන එතකොට ඒ ලෝක වෙළඳ පොලේ එතකොට වාහන ඉල්ලුමේ කොච්චර ප්‍රතිශතයක් ජෙනරල් මෝටර්ස්ලා එහෙම ඒ කියන්නේ ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස්ලා ඊළඟට ටොයෝටා එතකොට ඒ වගේ හොන්ඩා ටෙස්ලා ඒ වගේ ප්‍රධාන කම්පැනි ටික එතකොට ඒවා කොච්චර ෂෙයා ප්‍රමාණයක් කොච්චර ඒගොල්ලොන්ට එතකොට කොටස් ප්‍රමාණයක් තියෙනවද කියන එක. ඒ ටික එතකොට බැලුවොත් එහෙම එතකොට ඒවයි ඒ කොටස් ප්‍රමාණය කියන එක එතකොට අපිට පුළුවන් මේ වගේ වටපස්තාරයකින් දක්වන්න. එතකොට අපි ඒක කොහොමද දක්වන්නේ මුළු කොටස් ප්‍රමාණය කියන එක එතකොට ඒ කියන්නේ වර්ල්ඩ් මාකට් එකේ එතකොට ඒ වාහන ඉල්ලුමෙන් කොච්චර ප්‍රමාණයක් එතකොට මේ ටොයෝටා ආයතනයට තියෙනවද කියන එක එතකොට ඊළඟට ජෙනරල් මෝටර්ස්ලා ටෙස්ලාට හොන්ඩාට එහෙම නිසාන්ලට එතකොට ඒවට කොච්චර තියෙනවද කියන එක ඊළඟට එතකොට අපිට ඒ කොටස එතකොට වටපස්තාරයකින් දැක්වාම කාටවත් ඒක ඉලක්කම් වලින් කිව්වයි කියලා කාටවත් තීරුම් ගන්න බෑ ඇත්තටම ඒ ඉලක්කම් වල ගණන්. අපි හිතුවොත් එහෙම අපි කිව්වොත් එහෙම ලක්ෂ 1ක් 5ක් කියලා අනිත් එක මේ කෝටියක් කියලා එහෙම. ඒ වගේ අපි ඉලක්කම් කිව්වයි කියලා ඒ අහන් ඉන්න කාටවත් තීරුම් ගන්න බෑ. එතකොට ඒ අහන් ඉන්න කිසිම කෙනෙක්ට තේරුම් ගන්න බෑ අපි මේ කියන්නේ මොකද්ද කියන එක. ඒක හොඳට දූල පුතාලා මතක තියාගන්න. ඒ අපි කියන දේ එතකොට ඒක තේරුම් ගන්න අපහසුයි ඉලක්කම් වලින්
කිව්වයි කියලා. අපි ඉලක්කම් වලින් එතකොට අපි ඉලක්කම් වලින් කිව්වයි කියලා එතකොට ඒක තේරුම් ගන්න බෑ අහන් ඉන්න කෙනෙක්ට කෙලින්ම. ඒක නිසා අපි මේ වටපස්ථාරයකින් අපි ඒක නිරූපණය කරනකොට ඒක දකින්න කෙනෙක්ට ඉතාම පහසුවෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක විශේෂයෙන් එතකොට ඒක ගැන සඳහන් කිරීමක් කොහේවත් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒක ගැන එතකොට දැකපු හැටියම කොච්චර ප්‍රතිශතයක් එතකොට ඒ කවුරු තියනවාද කියන එක කෙලින්ම ඒකෙන් දකි ගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ මෙතන මේ කතා කරන වටපස්ථාර කියන එක අපි බොහෝ තැන්වලදී භාවිතා වෙනවා. ඒක මම කීපයක් කිව්ව දැනට ඊට අමතරව අපි කම්පැනි එක නම් ඒකේ ෂෙයා හෝල්ඩර්ස්ලා එතකොට ඒ කොටස් කරුවෝන් එතකොට කොච්චර කොටස් කරුවෝන් එතකොට ඒකේ ඒ කොටස් තියෙනවද ඒකෙන් ප්‍රතිශතය කොච්චරද අපි සාමාන්‍යයෙන් කොටස් වලින් 51%කට වඩා තියෙන තැනට තමයි සභාපතිකම ඒක යන්නේ. එතකොට ඒකේ අධ්‍යක්ෂකම සභාපති නෙවෙයි. එතකොට අධ්‍යක්ෂකම එතකොට ඒවට යන්නේ. එතකොට ඒ කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියන එක. ඒ වගේ එතකොට විවිධ දේවල් අපිට කෙලින්ම දකින්න පුළුවන් ඒ වටපස්ථාරයක් භාවිතයෙන්. ඊට අමතරව එතකොට දූල පුතාලාගේ වුණත් එතකොට විභාගික ලකුණු ගත්තොත් එහෙම මුළු ලකුණු ප්‍රමාණය ඒකට මොන වගේ කොටසක්ද එහෙම නැත්නම් අපි ගණිතය බැලුවොත් එහෙම ගණිතයේ සුළු කිරීම වලින් කොච්චර ලකුණු ප්‍රමාණයක් ඒ වගේ විවිධ කරාම එතකොට ඒක බලන කෙනෙක්ට මේ දරුවගේ එතකොට දක්ෂ මොහොතටද ඒ වගේම තව දියුණු කර ගන්න ඕන අදක්ෂ කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් එතකොට මේ දරුවා එතකොට තවත් දියුණු කරගන්න ඕන මොනවද කියන ඒවා එතකොට අපිට දැකපු හැටියම බලන්න පුළුවන්. ඒ කියන්නේ ඒක තේරුම් කරගන්න අපිට අවබෝධ කරගන්න පුළුවන්. මේ අවස්ථාවේදී එතකොට මේකෙදී මේ පාඩමේදී එතකොට මේ අවස්ථාවේදී එතකොට උදාහරණ ඒවා තියෙනවා කීපයක්. එතකොට මේ අවස්ථාවේදී එක උදාහරණයක් විදිහට එතකොට මෙතන තියෙන්නේ එතකොට මෙතන වෘත්තයෙන් 8න් 3ක් වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කියන එක එතකොට තියෙනවා. ඒක නිකන් ඒක කලින් දූල පුතාලා එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක කෝණය කියන එක එතකොට ගණනය කරපු අවස්ථාව. එතකොට වෘත්තයක් නම් එතකොට ඒක 360ක් වෙනවා කියලා. එතකොට ඒකෙන් එතකොට 8න් 3ක් වන එතකොට මේ අවස්ථාවේදී ඒක 8න් 3ක් වන එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන එතකොට මෙතන කතා කරන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ මේ වගේ කොටසක්. එතකොට මේකෙදී අපි මේ කොටස ඉගෙන ගන්නේ මොකටද? මේ අවස්ථාවේදී එතකොට වෘත්තය මෙහෙම තියෙනවා සම්පූර්ණ වෘත්තය. එතකොට මේකෙන් 8න් 3ක් මේක කොටස් 8කට වෙන් කළා. මෙහෙම කොටස් 8කට අපි වෙන් කළා. එතකොට මේ කොටස් 8කට වෙන් කරපු එකෙන් එතකොට ඒකෙන් එතකොට කොටස් 3ක් කියන එක මෙතන මේ කියන්නේ 1යි 2යි 3යි. එතකොට එහෙම කොටස් 3ක්. එතකොට ඒ කොටස් 3ක් එතකොට අපි හිතුවොත් එහෙම මම කලින් කිව්වේ එතකොට අපි කම්පැනියක් එතකොට අපි දූල පුතාලා එතකොට සමාගම් කියන එක එතකොට දූල පුතාලා සමහර වෙලාවට දාන්න දූල පුතාලාත් ඉන්න ඇති. එතකොට ඒ සමාගම කියන ඒවා එතකොට ඒ එක එක්කිනා සමාගමක් කියලා කියන්නේ එතකොට එක එක්කිනා මුදල් දාලා ඒක හදා ගන්න දෙයක්. එතකොට ඒකේ ඒ මුදල් යොමු කරන ඒ කියන්නේ මුදල් දාන කට්ටියකින් එතකොට ඒ 151ක් කොටස් තියෙන කෙනා තමයි එතකොට ඒකේ අධ්‍යක්ෂක වෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒක 151ක් තියෙනවා නම් අනිත් එකට එතකොට 49 තියෙන. එතකොට මේ 51ක් කොටස් තියෙන කට්ටිය තමයි සමාගමේ සභාපති මේ අධ්‍යක්ෂක වෙන්නේ. එතකොට ඒ අවස්ථාවේදී අපි කාටද 151ක් තියෙන්නේ කියන ඒවා පෙන්눔 කරන්න. එතකොට එහෙම නැත්නම් ඒගොල්ලෝ කැමැත්ත ඒවා මේ අවස්ථාවේදී මේ වටපස්ථාරයකින් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි මේ වගේ අවස්ථාවකදී අපි ඒ කියන්නේ
දූල පුතාලා එතකොට සමහර වෙලාවට කම්පැනි වල ඒ වාර්ෂික වාර්තා තියෙනවා වාර්ෂිකව හැම අවුරුද්දෙම වාර්තාවක් නිකුත් කරන්න ඕන කම්පැනියක් වුණාම මොකද ඒක ඒගොල්ලෝ අම්මා තාත්තගේ සල්ලි නෙවෙයි මිනිස්සුන්ගේ සල්ලි මිනිස්සු එතකොට එක එක්කෙනා තමන්ට බැංකුව වල සල්ලි දාන්න නැතුව ඒ වෙනුවට එතකොට ආයෝජනය කරන. ඒ කියන්නේ සල්ලි තියෙන කට්ටිය ඒ සල්ලි දෙනවා ඊළඟට යම් කිසි ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ තමයි එතකොට අධ්‍යක්ෂ මණ්ඩලය වෙන්නේ විදිහට සාමාන්‍යයෙන් ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. අධ්‍යක්ෂ මණ්ඩලයේ විදිහට ඉන්නවා ඊළඟට ඉන්නවා සල්ලි තියෙන මිනිස්සු. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා මේ අධ්‍යක්ෂ මණ්ඩලය එහෙම නැත්නම් ඒ කම්පැනියක් කරන්න අවශ්‍යයට ඒක ඒ සල්ලි දීලා එතකොට ඒගොල්ලෝ ඒ සල්ලි යොදවලා ඒකෙන් ලාභයක් ලබා ගන්නවා. ඒ ලාභයෙන් කොටසක් මේගොල්ලොන්ට දෙනවා කියලා. ඒක තමයි සාමාන්‍ය අපි කතා කරන මේ ප්‍රයිවට් කම්පැනි කියලා කියන්නේ ඒක. එතකොට ඒවයි ඒ අවස්ථාවලදී ඒ ලාභය කියන එක හරියට ඒකේ එතකොට ඒවයි එතකොට කොටස් ප්‍රමාණය කියන එක ඒවා ඊළඟට ඒකේ ආදායම අපි හිතුවොත් එහෙම පොත් මොකක් හරි පොත් මුද්‍රණය කරන හරි පොත් මේ අදාළ ඒක මේ කම්පැනියක් කියලා. එතකොට ඒකේ ඒ ආදායමේ කොච්චර ප්‍රතිශතයක් මොන වගේ දෙයකින් අපි හිතුවොත් එහෙම පොත් මුද්‍රණයෙන් මේ වගේ ප්‍රතිශතයක් ආදායමක් ලැබෙනවා. ඊළඟට අපි පැන්සල් පෙට්ටි එහෙම විකුණලා මෙච්චර ආදායමක් ලැබෙනවා. එහෙම එතකොට ඊව අපි පෙන්눔 කරන්න ඕන ඒ සල්ලි දෙන කට්ටියට. මොකද ඒ මිනිස්සුන්ගේ විශ්වාසය මත තමයි මේ කම්පැනි ඉස්සරහට යන්නේ. මොකද මේක අධ්‍යක්ෂ මණ්ඩලයට සල්ලි නැහැ. මේ සල්ලි දීලා තියෙන කට්ටිය ඕනම කම්පැනියක් එහෙමයි සාමාන්‍යයෙන් ලෝකේ ඕනම දෙයක් එහෙමයි. එතකොට මේ අධ්‍යක්ෂ මණ්ඩලය කියලා කියන්නේ ඒගොල්ලන්ට දැනුම තියෙනවා. දැනුම තියෙනවා කම්පැනියක් කරන්න හැකියාව තියෙනවා. නමුත් සල්ලි නැහැ. සල්ලි නැති වුණාම මොකද කරන්නේ ඒගොල්ලෝ අපිට සල්ලි දෙන්න අපි කම්පැනියක් කරලා ඕගොල්ලන්ට මෙච්චර ලාභයක් දෙනවා කියන එක තමයි අපි කොටස් වෙළඳ පොලේ එතකොට කොටස් විදියට විකුණන්නේ ඒක. එතකොට මේ කොටස් විදියට එතකොට ඒ වළඳ පොලේ විකුණලා එතකොට ඒකේ ඒ සල්ලි අරගෙන මේ කම්පැනි කට්ටිය එතකොට එතකොට ඒකෙන් ඒ බිස්නස් එක කරලා ඒකෙන් ලාභයක් ලබනවා. ලාභයක් ලැබුවාම ඒක ආපහු මේ සල්ලි දීපු කට්ටියට ලාභාංශ කියලා කියනවා. අපි ඒ ලාභාංශ විදියට ඒගොල්ලන්ට දෙනවා. එතකොට මේ අවස්ථාවේදී අපි ඒ සල්ලි දෙන කට්ටියට විශ්වාසයක් ඇති කරන්න ඕන කම්පැනිය දැන් කොහොමද තියෙන්නේ ආදායම් ලැබෙන්නේ කොහොමද එතකොට මොනව විකුණලා කොච්චර ප්‍රතිශතයක් එතකොට ආදායම් වෙන් විදියට තියෙනවද කියන එක මේ අවස්ථාවේදී මම කිව්වා වගේ පොත් වලින් කොච්චර හම්බ වෙනවද පැන්සල් පෙට්ටි වලින් කොච්චර හම්බ වෙනවද බෑග් වලින් කොච්චර හම්බ වෙනවද ඒ වගේ එතකොට ඒ ආදායම් ගැන කියන එතකොට ඒක ගැන විස්තරයක් එතකොට මේ අවස්ථාවේදී ඒ කොටස් හිමියන්ට දෙන්න ඕන. ඊට අමතරව එතකොට ඒකට අමතරව එතකොට ඒ තියෙන කොටස් වල ප්‍රමාණය එතකොට ඒක වාර්ෂිකව වර්ධනය වෙන ප්‍රමාණය එතකොට ඒ වගේ විවිධ දේවල් එතකොට මේ සල්ලි ඒකට නිකුත් කරලා තියෙන පුජ්‍යලයන්ට දෙන්න ඕනේ. ඒකේ මත තමයි ඒගොල්ලන්ට විශ්වාසය ඇති වෙන්නේ. ඒ අවස්ථාවකදී මේ වටපස්තාර කියන එක බොහෝ භාවිතා කරනවා. දුල පුතාලා ඕනනම් කම්පැනියක එහෙම වාර්ෂික වාර්තාවක් අරන් බලන්න. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඒ මහ බැංකුවේ වාර්ෂික වාර්තාවක් තියෙනවා. එතකොට දුල පුතාලා කොමර්ස් එහෙම සාමාන්‍යයෙන් කරන දුල පුතාලා නම් සමහරලාට දන්නවා. එතකොට ඉස්සරහට ඒක ඒ වාර්ෂික වාර්තා ඒවා සේරම තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් එකේ එතකොට දුවල පුතාලට ඒක බැලුවාම මේ වටපස්තාර කියන එක කොච්චර භාවිතා කරනවද කියන එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් අපි විභාගයක් ගත්තත් සාමාන්‍ය පෙළ තියෙනවා. සාමාන්‍ය පෙළ එතකොට කොච්චර ළමයි ප්‍රමාණයක් ඒකට වාඩි වෙලා කොච්චර ප්‍රමාණයක් ඒකට අසමත් වුණාද එතකොට ගණන් අසමත් වුණ ප්‍රමාණය ඒ වගේ විවිධ දේවල් එතකොට මේ වය ලියන්න පුළුවන්. දකින්න කෙනෙක්ට එතකොට ඒක ඉතාම පැහැදිලිව කෙලින්ම ඒකේ ඒ මොකද්ද කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් ඒකේ.
අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට දූල පුතාලේ තම වැදගත් වෙන දේ තමයි මොකකටද මේ වටපස්තාර භාවිතා කරන්නේ? එතකොට රූප පස්තාර එතකොට චිත්‍ර පස්තාර කියන එක. එතකොට චිත්‍ර පස්තාර කියන එක ඒ වගේ විවිධ පස්තාර තියෙනවා. ඒවයේ මොකද්ද තියෙන වෙනස්කම්? ඒක තමයි වැදගත් වෙන්නේ. අපි ඕනම තැනක වටපස්තාරයක් භාවිතා කරනවා කියන එක ප්‍රායෝගික නැහැ. අපි ඕනම තැනක එතකොට වටපස්තාරයක් භාවිතා කරනවා කියන එක ප්‍රායෝගික නැහැ. ඒකට අදාළ තැනදී අදාළ දේ භාවිතා කරන්න ඕන. අදාළ තැනදී එතකොට අදාළ දේ භාවිතා කරන්න ඕන. ඒක ඊටාම වැදගත් වෙනවා. මේ අවස්ථාවේදී එතකොට අපි ඒකට ඒ වගේ දේවල් වල උදාහරණ කීපයක් මෙතන කතා කරනවා. එතකොට දූල පුතාලා එතකොට මේ උදාහරණ පොඩ්ඩක් එතකොට බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මෙතන බැලුවොත් එහෙම මුල් අවස්ථාව එතකොට මේකෙදී ළමයි 60ක් ඉන්නවා කියන. එතකොට ළමයි 60ක් ඉන්න පන්තියක් නම් එතකොට මේකෙදී එක ළමයෙක් මේ කොච්චර නිරූපණය කරනවද කියන එක මෙතන දක්වලා තියෙන්නේ. එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට අංශක 360ක් කියන එකෙන් අපි කියන්නේ මේ වෘත්තයෙන්ම පෙන්눔 කරන්නේ මොකද්ද? පන්තිය. පන්තිය කියලා කියන්නේ පන්තියේ ළමයි 60 දෙනා. ළමයි 60 දෙනෙක් එතකොට අංශක 360 ළමයි 60 දෙනෙක්ම නිරූපණය කරනවා. එහෙනම් එතකොට අපිට ඕන නම් හොයන්න පුළුවන් එක ළමයෙක් එතකොට නිරූපණය කරන අංශක ගාන කීයද? අංශක 360 බෙදනවා 60න්. ඒ කියන්නේ අංශක 6ක් වෙනවා එක ළමයෙක් නිරූපණය කරන ප්‍රමාණය. එහෙනම් මේ අවස්ථාවේදී මෙතන මේකෙදි දක්වලා තියෙන්නේ ක්‍රිකට් ගහන කට්ටිය ළමයි ගාන ක්‍රිකට් දක්වලා තියෙනවා. ඊළාට වොලිබෝල් වෙන්න ඕනේ. එතකොට ඊළාට එල්ලේ ක්‍රීඩා තුනක් එතකොට දක්වලා තියෙනවා. මේ අවස්ථාව එතකොට ක්‍රිකට් කියන එක, එල්ලේ කියන එක, වොලිබෝල් කියන එක. එතකොට මම කලින් කිව්වා වගේ අපි ගොඩක් වෙලාවට අපි විවිධ පාට භාවිතා කරන්නේ නැහැ මේ වගේ වටපස්තාරවලදී. එකම පාටේ එතකොට ඒක අඳුරු ආලෝක කිරීමෙන් තමයි අපි ගොඩක් වෙලාවට දක්වන්නේ. මේක ඊටාම හොඳ පෙන්눔 කිරීමක්. එතකොට මේක දකින්න කෙනෙක්ට එතකොට හොඳින් තේරෙනවා ක්‍රිකට් කීයට ළමයි කැමතිද? එතකොට ඒක භාගයකට වඩා පොඩ්ඩක් අඩුයි කියන එක. එල්ලේ කියන එක එතකොට අඩුම කියන එක. ඊළාට වොලිබෝල් කියන එක. එතකොට ඒ අතර කියන එක. ඒක දකින්න ඕන කෙනෙක්ට දකින්නවා. එතකොට මේ ළමයින්ගෙන් එතකොට ක්‍රිකට් වලට භාගයකට වඩා අඩුවෙන් කැමැත්තේ වොලිබෝල් වලට භාගයකට වඩා අඩුයි. ඊළාට එල්ලේ වලට භාගයකට වඩා අඩුයි කියන එක කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේදී එතකොට ක්‍රිකට් කියන එක, වොලිබෝල් කියන එක, එල්ලේ කියන එක. එතකොට අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එහෙම ක්‍රිකට් වලට කැමති ළමයි ගන්න එතකොට 25ක් වෙන්න ඕන. අපි වොලිබෝල් කියන එක එතකොට අත්පන්දු කියන එක. එතකොට ඒක 20ක් වෙනවා. ඊළඟට එල්ලේ කියන එකට 15ක් වෙනවා. එතකොට ළමයි එතකොට සේරම 60ක් ඉන්නවා මේ අවස්ථාවේදී. එහෙනම් එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ සේරම ටික මොහොකින්ද අපි මේ වෘත්ත ඛණ්ඩයකින් එතකොට නිරූපණය කරන්න ඕන. මේ සේරම එකතුව එතකොට අංශක මේ අවස්ථාවේදී ළමයි 60ක් ඉන්නවා. ඒක අංශක 360න් නිරූපණය කරන්නේ. එහෙනම් එතකොට අපිට ක්‍රිකට් වල කෝණය කියන එක බැලුවොත් එහෙම ක්‍රිකට් වලදී එතකොට ඒකෙදී ළමයි 60ක් ඉන්නවා. ළමයි 60න් 25 දෙනෙක් අපි අංශක 360න් අනිත් පැත්තට වෙන් ලියුවත් කමක් නැහැ. එතකොට අංශක 360න් එතකොට නිරූපණය කරනවා. එහෙම නැත්නම් අපිට අනිත් පැත්තට ලියන්න පුළුවන්. එතකොට අංශක 360ක් තියෙනවා. එතකොට අංශක 360ක් නිරූපණය කරන්නේ සේරම. එතකොට අංශක 360කින් නම් සේරම නිරූපණය කරනවා. නමුත් මෙතන ළමයි සේරම නෙවෙයි. ළමයි 60කින් ළමයි 25 දෙනයි මේකට කැමති. එහෙනම් මේක සුළු කරා එතකොට 6යි. එතකොට 6 වරක් 25 කියලා කියන්නේ ඕනනම්
මේක දුවල පුතාලා 6න් 6 වරක් 5 30න් බිංදුව 3ක් විතර. ඒ 6 වරක් 2 12යි 3යි 15යි. අංශක 150ක් කියලා දුවල පුතාලට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ ක්‍රිකට් කියන එක දක්වන්න ඕන නම් මෙතන අංශක 180ක් වෙනවා මෙතනට. ඒ කියන්නේ අංශක 150ක් මේ ආකාරයට. එතකොට මේක ක්‍රිකට් වෙනවා. ඊළඟට අපි වොලිබෝල් බැලුවොත් එහෙම වොලිබෝල් කියන එක අපි බැලුවොත් එහෙම එතකොට ඒකෙදී කොච්චර මේ වොලිබෝල් කියන එකට කොච්චර කැමතිද කියන එක අපි බැලුවොත් එහෙම එතකොට වොලිබෝල් කියන එක සමාන වෙනවා අංශක 360 වැඩි කිරීම 20 බෙදීම 60 මේ අවස්ථාවේදී 60ට මේක මේ කපලා ගියාම 6ක් වෙනවා 6 වරක් 2 12යි අංශක 120ක් වෙනවා වොලිබෝල් ඊළඟ කොටස බැලුවොත් එහෙම එල්ලේ කියන එක බැලුවොත් එහෙම එතකොට අංශක 360 කියන එක වැඩි කිරීම 15 බෙදීම 60 මේකට මේක කපලා ගියා එතකොට 6යි 6 වරක් 15 කියන්නේ අංශක 90ක් වෙනවා මේ කොටස් ටික එතකොට අපිට මේ ආකාරයට මෙතන අංශක 90ක් වෙනවා එතකොට අංශක 90 කියලා මෙහෙම දක්වන්නේ මේක එල්ලේ මේක ක්‍රිකට් මේ ආකාරයට ඉරි ගහලා ලියන්නේ නැහැ සාමාන්‍යයෙන් අපි මෙතන වොලිබෝල් අත්පන්දු මේ ආකාරයට ඉරි ගහලා ලියන්නේ අපි මේ පොතේ දක්වලා තියෙන ආකාරයට අපි එක එක පාට දක්වලා ඒක ඒ අනුව තමයි අපි සාමාන්‍යයෙන් මේව නිරූපණය කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී පොතේ දක්වලා තියෙන ආකාරයට මේ කොටස මේ ආකාරයට එතකොට මොකකින් මොකද්ද නිරූපණය කරන්නේ කියලා මේ ආකාරයට අපි දක්වන්නේ. ඒක ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි මේ කොටස දුල පුතාලා පොඩ්ඩක් ඒක ලියා ගන්න. එතකොට මෙතන මම මේ දක්වපු ටික මේ කොටස ලියාගෙන ඉවරුනහම අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. රූපාදින්නද රූපාදින්නද රූපය අඳ අඳින්න ඒක හොඳයි රූපය අඳින එක. ඒකේ පුළුවන් නම් මෙතන ඊතලේ ගහන්න නැතුව මේක ඇතුළත ලියන ක්‍රිකට් කියලා ඒක ලියන එක හොඳ වෙයි. ඊතලේ ගහන්න නැතුව ඇතුළත ක්‍රිකට් කියලා ලියලා හරි පාට වෙනස් කරලා ඇඳලා මේ පාට අනුව පොතේ තියෙන ආකාරයට ක්‍රිකට් එතකොට ඕනනම් මෙතන දුල පුතාලට තිත් තියන්න පුළුවන් එකක් ඉරි දක්වන්න පුළුවන් මම මෙතන මෙහෙම දක්වන්නම් මේ ආකාරයට ක්‍රිකට් ඊළඟට තිත් තියලා තිත් වලින් අපිට පුළුවන් වොලිබෝල් කියන එක ඊළඟට වෙන මොහොකින් හරි අපිට උනා කතිර ඒකෙන් පුළුවන් අපිට එල්ලේ ඒ වගේ අපිට වෙනස් විදියකින් එතකොට මේක පෙන්වුම් කරලා එතකොට මෙතන නම් ලියන්න අවශ්‍ය නැහැ දකින්න ඕන කෙනෙක් එතකොට දන්නවා මොකද්ද ඒකෙන් පෙන්වුම් කරන්න කියන එක
එතකොට මේ කොටස් මේක ඉතාම වැදගත් දුවල පුතාලා. එතකොට අනිවාර්යයෙන්ම ඒ PowerPoint එකක් එහෙම PowerPoint වලදී එහෙම එතකොට කෙලින්ම අපි data select කරාම එතකොට අපිට මේක ඇඳ ගන්න පුළුවන්. ඒක නිසා ඒ PowerPoint වලදී එතකොට ඒ දක්වන්න නම් ඒක තරම් ලොකුවට අපි මෙහෙම ගණනය කරන්න ඕනේ නැහැ. නමුත් අපි අතින් ඕනම දෙයක් අපි අතින් ඇඳලා ඒක පුරුදු නම් එතකොට අපිට ඒක ගැන ඒ කොම්පියුටරයක් භාවිතා කරලා එකපාරට අඳිනවට වඩා යම් කිසි දැනුමක් එතකොට දුල පුතාලට තියෙනවා. ඒක ගැන එතකොට මේ කොටස ලියාගෙන ඉවරුනහම කියන්න දුල පුතාලා එතකොට අපිට ඊළඟ කොටසට එතකොට යන්න පුළුවන්. එතකොට දුල පුතාලා කොටස ලියාගෙන ඉවරුනහම chat එකේ හරි දාන්න. එතකොට අපිට පුළුවන් ඊළඟ කොටසට යන්න. ඉවරයි. ඕකේ අපි එහෙනම් අනිත් දුල පුතාලාත් ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තාම ලියන දුල පුතාලා ඉන්නව නම් කියන්න. නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මේක එතකොට දුල පුතාලා මේ අවස්ථාවේදී එතකොට ඒකේ යම්කිසි කාණ්ඩයක් යම්කිසි මං හිතුවේ කලින් අවස්ථාවේ කිව්වේ එතකොට අපි අපනයනය කරන භාණ්ඩ ඒ කියන්නේ ලැබෙන ආදායම වෙන්න පුළුවන් මොකක් හරි ඒ සම්පූර්ණ ප්‍රමාණය කියන එක අංශක 360න් අපි පෙන්눔 කරන්නේ. ඒකට සාපේක්ෂව අපි කතා කරන දේ මේ අවස්ථාවේදී ක්‍රීඩා නම් එතකොට මේ අවස්ථාවේ ළමයි 60 දෙනෙක් ඉන්නවා. ළමයි 60 දෙනා තමයි එතකොට අංශක 360න් කතා කරන්නේ. එහෙනම් ක්‍රිකට් වලට කැමති ළමයි ගන්න එතකොට එකෙන් යම් ප්‍රතිශතයක් එතකොට විද්‍යට දක්වන්නේ. එතකොට හරියටම භාගයක් නම් 30 දෙනෙක් කැමති නම් එතකොට අපි අංශක 180කින් ඒක දක්වන්න ඕන කියන එක දුල පුතාලට තේරෙනවා ඇති. මොකද හරියටම භාගයක් තමයි එතකොට ළමයි මේකෙදී මේ ක්‍රිකට් වලට කැමති වෙන්නේ. නම් ළමයි 30 දෙනෙක් හිටියනම් නමුත් මේ අවස්ථාවේදී 30 දෙනා නෙවෙයි එහෙනම් 25 දෙනායි. ඒ අවස්ථාවේදී එතකොට 30 මේ 180ට වඩා අඩුයි කියන එක. ඒක අපි කෙලින්ම අපිට තීරණය කරන්න බෑ. එතකොට දැකපු හැටිය. ඒක නිසා අපි ඒක ගණනය කරන්න ඕන කියන එක දුල පුතාලා ආපහු මතක් තියාගන්න. මේ අවස්ථාව එතකොට අපි මෙතන මේ කොටස වෙනකන් කතා කරේ. එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට වටමස්ථාරයක් මේ ආකාරයට දක්වනවා කියලා. මේ අවස්ථාවේදී එතකොට වටපස්ථාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දෙන්නේ නැහැ කියන එක. වටපස්ථාරයක එතකොට සාමාන්‍යයෙන් එතකොට කෝණ අගය දෙන්නේ නැහැ. මොකද්ද දක්වන්නේ? එක් කේන්ද්‍රික ඛණ්ඩයෙන් නිරූපිත අගේ ප්‍රතිශතයක් විදියට. එතකොට 100ට කොච්චරක්ද කියන එක 100ට කොච්චරක් එතකොට 100ට නම් එතකොට අපි හිතුවොත් එහෙම කලින් අවස්ථාවේදී එතකොට ඒ අවස්ථාවේදී ළමයි 60 දෙනෙක්ට එතකොට 60 දෙනෙක්ගෙන් එතකොට 25ක් එතකොට කැමැත්තෙන් හිටියුනේ එතකොට ක්‍රිකට් වලට එතකොට එහෙනම් මේ අවස්ථාවේදී එතකොට ඒක 100ට නම් කොච්චරක්ද කියන එක.
ඒ ප්‍රතිශතය තමයි එතකොට දක්වනවා කියලා කියන්නේ. ඒක එතකොට දූල පුතාලාට එතකොට මේක සුළු කරාම එතකොට ඒක ලබා ගන්න පුළුවන්. එතකොට ඒක ප්‍රතිශතයක් විදියට තමයි අපි නිරූපණය කරනවා කියලා දක්වලා තියෙන්නේ. ඒ මොකද දූල පුතාලාට එතකොට ආංශික වලින් කිව්වට තේරුම් ගන්න බෑ. එතකොට අපි ආංශික 120කින් ආංශික 120කින් මෙච්චර මේ කොටස දැක්වෙනවා එහෙම කියලා කිව්වයි කියලා කිසිම කෙනෙක්ට තේරෙන්නේ නැහැ. එතකොට 100ට කීයද ඒකේ තියෙන ශයා ප්‍රමාණය? එහෙම නැත්නම් මේ ක්‍රිකට් වලට කැමති ළමයි ප්‍රමාණය 100ට කීයක්? ළමයි 100 දෙනෙක් හිටියොත් ඒකෙන් ළමයි කීයක් කැමතිද? ඒක තමයි ඊටාම පහසුම ක්‍රමය. එතකොට අපිට මේ අවස්ථාවේදී එතකොට ඕන කෙනෙක්ට තේරුම් ගන්න ඊටාම පහසුම අවස්ථාව. ඒක මොකද ළමයි 100 දෙනෙක් හිටියොත් ළමයි කීයක් එතකොට ක්‍රිකට් වලට කැමතිද? මේ අවස්ථාවේ ළමයි 100 දෙනෙක් නෑ. මේ අවස්ථාවේ ළමයි 60 දෙනෙක් හිටියේ. 60 දෙනෙක් නම් එතකොට ඒකට 25ක් කැමතියි කියන එක. නමුත් ඒක එතකොට අපිට පුළුවන් ළමයි 100ක් හිටියොත් ළමයි කීය දෙනෙක් කැමතිද කියලා. එතකොට ගණනය කරන්න. ඒක එතකොට දූල පුතාලා ලියා ගන්න ඒ කොටස එතකොට මේ අවස්ථාවේදී මෙතන මේ කොටස ලියා ගන්න දූල පුතාලා එතකොට ඒක ලියා බැලුවොත් එහෙම එතකොට අපි මේ කොටස සුට්ටක් ඉන්න වටපස්ථාරයක සාමාන්‍යයෙන් කෝණ අගය දෙනු නොලැබේ. එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ නිරූපිත අගය ප්‍රතිශතයක් ලෙස දෙනු ලැබේ කියන එක. ඒක ලියා ගන්න. එතකොට වටපස්ථාරයක එතකොට සාමාන්‍යයෙන් කෝණ අගය දෙන්නේ නැහැ කියන එක. වටපස්ථාරයක එතකොට සාමාන්‍යයෙන් කෝණ අගය දෙන්නේ නැහැ කියන එක. එතකොට එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයෙන් එතකොට නිරූපිත අගය ප්‍රතිශතයක් ලෙස දෙනවා කියන එක. වටපස්ථාරයක එතකොට සාමාන්‍ය කෝණ අගය දෙන්නේ නැහැ කියන එක. ඒ වගේම එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයෙන් එතකොට නිරූපිත අගය එතකොට ප්‍රතිශතයක් ලෙස දෙනවා කියන එක. මේ කොටස දුවල පුතාලා එතකොට ලියාගෙන ඉවර නම් අපි එතනින් එතකොට පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අදට. අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් අපි නිදසුනේ කී ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි අදට මෙතනින් පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ කතා කරන කොටස ඊටාම වැදගත් කොටසක්. ඒක දුවල පුතාලා හොඳින් මතක තියාගන්න. මේ කේන්ද්‍රික ඛණ්ඩ මේ අවස්ථාවේදී එතකොට වටපස්ථාරයකින් දක්වන කොටස මේ විවිධ තැන්වලදී අපි භාවිතා කරනවා කියන එක මතක තියාගන්න. ඒක කොහොමද ගණනය කරන්නේ කියන එකත් එතකොට මෙතනදී කතා කරා. ඒකත් වැදගත් වෙනවා. එතකොට මේක තරම් අපහසු කොටසක් නෙවෙයි. ඒක තේරුම් ගන්න පුළුවන් කොටසක්. ඒක නිසා ඒක දුවල පුතාලා අපහු පාරක් කියවලා ඒක තේරුම් ගන්න. අපි ඊළඟ දවසේ 122 වෙනි පිටුවේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දුවල පුතාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට මේ කොටස ගැන අපි අදට නෑ සර්.
ඕකේ අපි එහෙනම් අපි අදට මෙතනින් මේ කොටස අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලාට එතකොට ඊළඟ දවසේ අපි ඊතුරු කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලාට සුබ රාත්‍රියක්.